समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्दम्मं मुनिराजस्य सुनन्तु सग्गमुखदं धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. ඒ අපගේ ශාස්ත්‍රූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දිනාගේම নমස්කාරය වේවා. සුපින්වත්නි, ඔබ සියලු දෙනාම මේ මොහොතේ ඊ타ම ශ්‍රද්ධාවෙන් ධර්ම ශ්‍රවණය කරන්නටයි බණ අහන්නටයි බලාපොරොත්තු වන්නේ. අද දේශනාවේ දායකත්වයෙන් කටයුතු කරන්නේ ගාල්ල එලියට් පාරේ පදිංචි ගයානී කුමාරතුංග මහත්මිය, කේ.ජී. නන්දසෝම මහත්මයා, එවැගේම වෛද්‍ය දිලීකා ගමගේ මහත්මිය, නීතිඥ සසික ශිලාන් සහ මලින්ද ප්‍රසාද් කියන පින්නතුන් ප්‍රදාන හැමදෙනාම එකතු වෙලා දායකත්වයේ දරනවා. දේශනාව අවසානයේ අනුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා. දැන් ධර්ම ශ්‍රවණය කරන්නට කාලය. පින්වත්නි, බුද්ධ දේශනාව අපට කියන්නේ මේ ලෝකේ බැඳීමේ ප්‍රමාණයට අනුව දුකේ ප්‍රමාණය තීරණය වෙනවා කියලයි. බැඳෙන්නේ කොපමණකින්ද දුකද එපමණයි. බැඳිච්ච තැන්වල අවධානම තමයි එතනම කර්ම හැදෙනවා. බැඳිච්ච තැන්වල කර්ම සකස් වෙනවා. ඒ නිසා බැඳුනොත් නිදහස් නෑ, නොබැඳිච්ච තැනක නිදහස පවතිනවා. නමුත් අන්ධබාල පෘථග්ජන ලෝකයට හිතෙන්න පුළුවන් බැඳුනොත් තමයි සනීපය, බැඳුනොත් තමයි සැප, බැඳුනොත් තමයි ආස්වාදය, බැඳුනොත් තමයි වින්දනය කියලා හිතෙන්න පුළුවන්. මොකද බැඳිච්ච තැන්වල අත්දැකපු වින්දනය ගැන විතරයි අපි දන්නේ. බැඳිච්ච තැන්වල වින්දනයේ ආකෘතිය ගැන විතරයි අපට හැඟීමක් තියෙන්නේ. එතකොට නොබැඳිච්ච තැන්වල, නොබැඳුණු තැන්වල ස්වභාවය ගැන අපට අවබෝධයක් නැහැ. නොබැඳුණු තැන්වල ඇතිවෙන මානසික නිදහසේ ප්‍රමාණය, නොබැඳුණු තැන්වල ඇතිවෙන නිරාමිස සුඛ ආස්වාදේ හැඩතලය, නොබැඳුණු තැනක ඇතිවෙන මානසික තෘප්තිය ගැන අපි දන්නේ නැහැ. අපිට හැඟීමක් නැහැ. අපට අවබෝධයක් නැහැ. එනිසා අපි දක්ෂ විය යුතුයි නොබැඳුණු තැනක අත්විඳින සැබෑ නිදහස අත්විඳින්න. එතකොට නොබැඳිච්ච තැන්වල පවතින සැබෑ නිදහස අත්විඳින සැබෑ ශ්‍රාවකයෙක් වෙන්න අපි නිතරම මහන්සි වෙන්න ඕන. නිතරම උනන්දු වෙන්න ඕන. එතනට තමයි බුදුදහම ශ්‍රාවකයා ඥානය තුලින් හසුරුවන්නේ. ඥානය තුලින් ගොඩනගන්නේ. බුදුරජාණන් වහන්සේ අපට පැහැදිලි කොට වදාළේ, මහණෙනි, මේ ලෝකේ යථාර්ථය දකිනවා නම් තමන් දිහා බලාගෙන ඉන්න කියලයි. තමන් දිහා බලාගෙන ඉන්න විදි, තමන් දිහා බලාගෙන ඉන්න ආකාර, තමාව අත්විඳින විදිහ බුදුරජාණන් වහන්සේ බොහෝම ලස්සනට අපට පෙන්වලා දීලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ අපට පෙන්වා දුන්නු කාරණය අපි හැම කෙනෙක්ගේම ඇතුල් පැත්තේ ජීවිතවලින් අපි අත්දැක්කොත් අපිට කම්පාවක්, විඩාවක්, පීඩාවක් නැතුව බොහෝම සැහැල්ලුවෙන් මේ ජීවිතය ගෙවලා දාන්න පුළුවන්. ඒකට ඔබට කරන්න තියෙන එකම දෙයයි ඔබ දෙස ඉතා සිහියෙන් බලාගෙන ඉන්න එක. ඔබේ හිත දෙස ඉතා සිහියෙන් බලාගෙන ඉන්න එක. ඒ ඔබ දෙස හිතා සිහියෙන් බලාගෙන ඉන්න එක විතරක් ඇද්ද කියලා කෙනෙක් අහන්න පුළුවන්.
මුලින් ඒ විතරක්ම ඇති. එතකොට ඔබට පෙනේවි ඔබේ හිත දුවන විදිහ. කොහොමද ඔබේ හිත රාගයේ පැත්තෙන් මුසපත් වෙන්නේ කියලා ඔබට පෙනේ. ඔබට පෙනේවි ඔබේ හිත කොහොමද ද්වේෂයෙන් මුසපත් වෙන්නේ කියලා ඔබට පෙනේ. මෝහයෙන් මුසපත් වෙන්නේ කොහොමද කියලා ඔබට පෙනේ. රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් මේ හිත බැටකන විදිය ඔබටම බලා ගන්න පුළුවන්. එතකොට තවත් කෙනෙක්ගෙන් අහන්න උවමනා කරන්නේ නැහැ. මම කොයිතරම් රාගයෙන් බැටකනවද, ද්වේෂයෙන් බැටකනවද, මෝහයෙන් බැටකනවද කියලා අහන්න දෙයක් නැහැ. ඒකට තමයි අපි ධර්මී කියන්නේ චිත්තානුපස්සනාව කියලා. ඔබේ කය වැඩ කරන විදිහ, කය තුල ඇතිවෙන ඕලාරික ක්‍රියාකාරකම්, ඒ තුල හිත තුල ඇතිවෙන, හිතේ ඇතිවෙන විවිධාකාර නාම ධර්ම, මේ ඔක්කොම ගැන ඔබට නුවණ හදාගන්න තමයි කායානුපස්සනාව වඩන්නේ. එතකොට මේ ජීවිතයේ තුලදී අවබෝධය කරා යන පුද්ගලයෙකුට ඊටාම වැදගත් දෙයක් මෙතන මාතෘකාව හැටියට ධාතු මනසිකාරය පිළිකුල් භාවනාව වඩන ආකාරය කියලා තියෙනවා. නමුත් ඒ ගැන දේශනා කීපයක් මේ නුදුරු කාලේ කළා. ඒකත් ඇසුරු කරගෙන අපි ඊටාම වැදගත් දහම් කොටාසයක් ඔබට පැහැදිලි කරනවා. බුද්ධ දේශනාවක් තියෙනවා පින්වත්නි, නිරුක්තිපත සූත්‍රය කියලා. නිරුක්තිපත සූත්‍රය. මේ දේශනාව තියෙන්නේ, මේ දේශනාව ඇත්තටම මේකේ තේරුම තමයි නිරුක්තිපත වචනවල අරුත් පැවසීම ගැන වදාළ සූත්‍රයක්. ඒතර මේ සූත්‍රය ඊටාම වැදගත් සූත්‍රයක්. ඇයි වැදගත් වෙන්නේ? මේක ඊටාම ටිකක් ගැඹුරුයි තමයි, නමුත් ඊටාම වැදගත් දෙයක් මේකේ තියෙනවා. සවැත් නුවර ජේතවනාරාමේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉඳිමින් තමයි මේ දේශනාව සිද්ධ කළේ. උන්වහන්සේ මතක් කරනවා, තයෝ මේ භික්කවේ නිරුක්තිපතා, අදිවචනපතා, පඤ්ඤත්තිපතා, අසංකින්හා අසංකින්න පුබ්බා න සංකීයන්ති න සංකීසන්ති අපපටි කුට්ඨා සමනේහි බ්‍රාහ්මනේහි විඤ්ඤෝහි කියලා. බුදුරජාණන් වහන්සේ මතක් කරනවා, පින්වත් මහණෙනි, වචනවල තේරුම දෙන ක්‍රම, විවහාර කරන ක්‍රම, සම්මත කරන ක්‍රම 3ක් තියෙනවා. වචනවලට තේරුම දෙන, විවහාර කරන, සම්මත කරන ක්‍රම 3ක් තියෙනවා. ඒ ක්‍රම 3 මේ ලෝකේ මෙතන කියනවා මේ කවුරුත් බැහැර කරන්නේ නැහැ කියලා. ඉස්සරත් ඥානවන්තයෝ මේ ක්‍රම 3 බැහැර කරේ නැහැ. දැන් බැහැර කරන්නෙත් නැහැ. අනාගතයට බැහැර කරන්නෙත් නැහැ. අන්තිමටම කියනවා ඇත්තටම අපපටි කුට්ඨා සමනේහි බ්‍රාහ්මනේහි විඤ්ඤෝහි. මහණෙනි, මේ වචන තුල බුද්ධිමත් ශ්‍රමණ බ්‍රාහ්මණයන් විසින් කවදාවත් ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. මොන වචන තුලද? නිරුක්තිපතා, අදිවචනපතා, පඤ්ඤත්තිපතා. වචනවල තේරුම දෙන, විවහාර කරන, සම්මත කරන ක්‍රම 3. කතමෝ තයෝ, මොනවද මේ ක්‍රම 3? මොනවද මේ ක්‍රම 3? යම් භික්කවේ රූපං අතීත නිරුද්ධං විපරිණතං අහෝසීති තස්ස සංකා අහෝසීති තස්ස සමඤ්ඤා අහෝසීති තස්ස පඤ්ඤත්ති න තස්ස සංකා අත්ථීති න තස්ස සංකා භවිසanti. බුදුරජාණන් වහන්සේ මතක් කරනවා මොනවද ඒ ක්‍රම 3? පින්වත් මහණෙනි, අතීතයට ගිය, නිරුද්ධ වී ගිය, විපරිණාමයට පත් වී ගිය යම් රූපයක් ඇද්ද, අන්න ඒ රූපය උනා කියලා, එහෙම රූපයක් උනා කියලා අතීතයට ගිහින් නිරන්තරයෙන් අපි කල්පනා කරනවා. එහෙම උනා කියන නම භාවිතා වෙනවා. එහෙම උනා කියලා අපි පැනවීමක් කරනවා. ඒක වෙනවා කියලා ගණන් ගන්නේ නැහැ. අන්න ඒ කියන්නේ ගණන් ගන්නෙත් නැහැ. ඒ කියන්නේ මේක කියන කතාව තමයි මේක ඔබට තේරෙන්නම කිව්වොත් එහෙම, පින්වත්නි, බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා
පුද්ගලයා තුළ ඒකාන්ත වශයෙන්ම අතීතයට නොපෙනී ගිය, නැති වී ගිය, විනාශයට පත්වෙච්ච, අභාවයට ගිය යම් රූපයක් විවහාර වෙනවා නම් එබඳු රූපයක්, රූප සංඥාවක්, රූප නාමයක් අතීතයට විවහාර වී ගියා. ඒ විවහාර වී ගිය බව දැනගන්නා නුවණ අවබෝධේ කරා යන ශ්‍රාවකයෙකුට ඊටාම අත්‍යවශ්‍යයි. ඒතර අතීතේ නිරුද්ධ වී ගිය, අභාවයට ගිය, වෙනසී ගිය රූපය අතීතයට නිරුද්ධ වී ගිය බව මතක නැති වුණාට පස්සේ අපිට වෙන දෙයක් තමයි අතීත රූපය අනුව අපේ හිත දුවන්න පටන් ගන්නවා. ඒක තමයි අපිට වෙන්නේ. එතකොට එහෙමනම් මෙතන පින්වත්නි අපිට කල යුතු යමක් නැහැ. දැනගන්නයි තියෙන්නේ අතීත රූපය නිරුද්ධ වී ගිය බව. අතීත රූපේ නිරුද්ධ වී ගියා කියලා දන්න කෙනා අතීත සංකාර අනුව එයාගේ හිත වැඩ කරන්නේ. එතකොට ඒ වගේම තමයි අතීත විඳීම්. ඇත්තටම පින්වත්නි කුමන අත්දැකීමක් අතීතයේ සිහි කළත් ඔබට වෙන්නේ අතීතයේ කුමන රූපයක් සිහි කළත් ඔබට වෙන්නේ අතීත එක්කෝ අතීත රූපයක්, අතීත වේදනාවක්, අතීත සංඥාවක්, අතීත සංකාරයක්, අතීත විඥානයක් කියන මේ පංචස්කන්ධයක් තමයි සිහි කරන්න වෙන්නේ. මොන අත්දැකීම් ඉගෙන ගත්ත දෙයක් හරි, රැකී ආරක්ෂා කරපු දෙයක් හරි, හම්බ කරපු දෙයක් හරි, කුමන අත්දැකීමක් සිහි කළත් ස්කන්ධ පහක් ඔස්සේ මනසින් ගොඩනගෙන දෙයක් හැර වෙන මොකක්වත් නැහැ. එක්ක අතීත රූපයක් සිහි කරන්න වෙන්නේ. එක්ක අතීතේ විඳ වේදනාවක්, අතීතයේ ඇතිවෙච්ච සංඥාවක්, රූප සංඥා, ශබ්ද සංඥාව. එක්කෝ අතීතයට හිතට ඇතිවෙච්ච සංස්කාර, සිතුවිලි. එක්කෝ අතීතයේ අනුවගිය විඥාණය. මෙන්න මේ පහ තමයි සිහි කරන්න වෙන්නේ. ඒ නිසා කුමන අත්දැකීමක් තුල වුණත් ඒ අතීතයේ සිහි කිරීමේදී තමා තුල ස්කන්ධ පහක් ගොඩ නැගෙනවා කියන නුවණ බුද්ධිමත් ශ්‍රමණ බ්‍රාහ්මණයෙක් තුල තියෙනවා. ඒ නුවණ බැහැර කරපු කෙනෙක් විමුක්තියට හිතපත් වෙන්නේ නැහැ. එතකොට දැන් අපි දැනගන්න ඕනේ එක දෙයක්. මම මේක සරලව කිව්වොත් අතීත ස්කන්ධයන්ගේ පහළවීම කියලා කියන අතීත සංකාර අනුව, අතීතයේ අනුව හිත දුවනවා කියන්නේ අතීතයට දිවිල්ලක් නෑ. මේ මොහොතේ තමා තුළ ස්කන්ධ පහක් පහළවීමක් විතරමයි වෙන්නේ. ඉතින් අතීත දේවල් හිත මිනිස්සු මේ මොහොතේ පංචස්කන්ධ ධර්මයක් ගොඩනගාගෙන ඒක අපිට උපාදාන වෙනවා. ඒක තමයි වෙන්නේ. නම් නැතුව අතීතේ නෑ මට ගෙදර මතක් වුණා, ඉඩම මතක් වුණා, අම්මා මතක් වුණා, තාත්තා මතක් වුණා කියලා, වෙඩින් එක මතක් වුණා කියලා අතීතයේ දේවල් අනුව අපේ හිත දිව්වට පින්වත්නි අතීතයේ අනුව ගිය හිතක් ඔබට මේ වෙලාවේ තියෙනවා නම් මේ මොහොතේ ඔබේ අභ්‍යන්තරය තුල ස්කන්ධ පහක් තමයි පහළ වෙන්නේ. දැන් අතීතය ගැන කල්පනා කරනකොට එයා තුල මනෝවිඤ්ඤාණයයි පහළ වෙන්නේ. ඒ කියන්නේ විඤ්ඤාණස්කන්ධයේ පහළවීම. ඊට පස්සේ ඒක කල්පනා කරනකොට, ඒකට අනුව කල්පනා කරනකොට නොයේක ආකාරයේ ධම්ම සංඥා පහළ වෙනවා. ඒ කාලේ මෙහෙම වුණා, මේ විදිහේ දේවල් දැක්කා. නමුත් ඒ ඇහෙන් දැක්කට ඒ මොහොතේ පහළ වෙන්නේ මොනවද? ඒ මොහොතේ දැන් ඇහෙන් දැකපු දෙයක් තමයි මේ මොහොතේ හිතන්නේ. නමුත් මේ මොහොතේ ඇහෙන් දකින්නේ නැහනේ. මේ මොහොතේ ඒක දකින්නේ හිතින්. හිතින් දකින්නකොට පින්වත්නි ඒ හිත තුල පහළ වෙන්නේ පින්වත්නි ධම්ම සංඥා. රූප සංඥා නෙමෙයි. ධම්ම සංඥා පහළ වෙන්නේ. ඒවා පහළ වෙනකොට සංඥා ස්කන්ධයක් පහළ වෙනවා. ඊට අනුව පින්වත්නි සමහර විට ඒ අතීත ධම්ම සංඥාවට අනුව සමහර විට සුඛ වේදනාවක් උපදින්න පුළුවන්. සමහර විට දුක් වේදනාවක් උපදින්නත් පුළුවන්. සුඛ වේදනාවක් හෝ දුක් වේදනාවක් මේ මොහොතේ ඇති වෙනකොට එතකොට ඒක ඇති වුණේ මොකක් නිසාද? ඇහින් දැකපු කනින් අහපු දෙයක් නිසා නෙමෙයි. මනසින් අතීත සංකාර අනුව කල්පනා කරපු නිසායි යාට එහෙම උනේ. එතකොට අතීත සංකාර අනුව කල්පනා කරනකොට එයාගේ හිත තුළ ඇති වෙන්නේ පින්වත්නි මනෝ සම්පස්සජා වේදනාවක්. චක්කු සම්පස්සජා වේදනාවක් නෙමෙයි.
ඒක ඇහෙන් දකින්නකොටනේ දැන් අතීතේ ඇහෙන් දකින්න බෑනේ. අතීතේ අත්දකින්නේ අතීත සංකාර අනුව යාගේ හිතයි යන්නේ. ඇස යන්නේ. එතකොට යා තුල පහළ වෙන්නේ මනෝ සම්පස්සජා වේදනාවක්. එතකොට මේ මනසින් කල්පනා කිරීම නිසාම යා තුල සැප වේදනාවක් හරි දුක් වේදනාවක් හරි අදුක්කම සුඛ වේදනාවක් හරි සමුදේ වෙනවා. එතකොට මේ වේදනාව ඇති වෙන්නේ තමන්ගේ හිතේ මිසක් අතීතේ කුමන අත්දැකීමක් මතවත් නෙමෙයි. ඒකයි මේක සම්පූර්ණ බොරුවක් මායාවක් කියලා අපි කියන්නේ. ඒ මොහොතේ තමන්ගේ හිත තුල තමයි ධම්ම සම්පූර්ණින් මනෝ සම්පස්සජා වේදනාවක් උද්ගත වෙන්නේ. මනෝ සම්පස්සජා වේදනාවට අනුව තමන්ගේ හිත තුල සංස්කාර ධර්ම ටිකක් සමුදේ වෙනවා. ඒ අතීතේ කල්පනා කිරීම අනුව එක්ක රාගයද, ද්වේෂයද මොකක් හරි එකක් සද්ධාව වුණත් ඇති වෙන්න පුළුවන්. සමහර රුවන්වැලි සෑය වැඳපු සිද්ධියක් අතීත සංකාර අනුව ගින් කල්පනා කරනකොට සද්ධාවෙම ඇති වෙන්න පුළුවන්. සද්ධාවත් සංස්කාරයක් තමයි. ඒතකොට හිතේ ඇති වුනේ සංකාරේ සංකාර උපාදානස්කන්ධය. ඊට අනුව ඒ ඇති වෙච්ච විඥානස්කන්ධය අතීතයට අනුව අතීත සංකාර අනුව බලනකොට ඇති වෙච්ච මනෝ විඥානයේ තුල විඥානස්කන්ධය, ඊට අනුව සංඥාස්කන්ධය, ඊට අනුව වේදනාස්කන්ධය, ඊට අනුව සංකාරස්කන්ධය, ඊට අනුව රූපස්කන්ධය. මොකද්ද? සමහර විට ඒ අතීතයේ සම්බන්ධ ඇති වෙච්ච සංකාර අනුව රූපයද වෙනස් වෙන්න පුළුවන්. ඇහැට කඳුලක් වුණත් එන්න පුළුවන් අතීතයේ සිහි කරද්දී. අන්න බලන්න. එහෙනම් රූපේත් වෙනස්කම් ඇති වෙනවා. අතීතේ වෙච්ච දේවල් හිත මිනිස්සු අඬන්නේ. නිරන්තරයෙන් රූපයත් වහා අරණ ඇති වෙච්ච නාම ධර්ම ඇසුරෙන් වෙනස් වෙනවා. ඉතින් අතීත අනුව හිතක් යනවා කියලා අතීතේ මොකුත් කල්පනා කරන්න දෙයක් නැහැ. මේ මොහොතේ ස්කන්ධ පහක් විතරයි පහළ වෙන්නේ. අනාගතයටත් ඔය ටිකම තමයි. මේක සාමාන්‍ය ඥානවන්ත කෙනෙකුට, ඒ කියන්නේ ඥානවන්ත කෙනෙකුට හැර සාමාන්‍ය පෘථග්ජන කෙනෙකුට මේ කතාව Tamanගේම හිතින් අත්දකින්න බෑ. මේ කියපු එක Taman කල්පනා කරලා බැලුවොත් තේරෙවි. එතකොට මේ ස්කන්ධයන් පහක පහළ වීමක් විනා සත්‍ය වශයෙන් අතීතයේ තිබුණු දෙයක් අත්දකින්නවා කියලා දෙයක් නැහැ. අනාගතයේ දෙයක් මවනවා කියලා දෙයක්වත් නැහැ. ඒ තුල සිද්ධ වෙන්නේ ස්කන්ධ ධර්මයන්ගේ පහළවීමක්මයි. මේක තමයි පළවෙනියෙන් බුද්ධ ශ්‍රාවකෙක් තේරුම් ගන්න ඕන ගැඹුරින් නිවන ගැන අදහසක් තියෙනවනම්. දිව්‍ය ලෝකයන් එහෙම තියෙනවනම් මේවා තේරුම් ගන්න ඕනත් නැහැ. ඔය පින්නක් දහමක් කරගෙන හිටියාම හරි. හැබැයි ඉතින් දිව්‍ය ලෝකයන් එක ස්ථාවර නම් නැහැ. දැන් මේ කාරණේ තේරුම් ගත්තට පස්සේ මේ Tamanගේ ජීවිතය තුල පින්වත්නි මේ අර්ථය ඊටාම හොඳින් තේරුම් ගත්තාම, මේ විවහාරය හොඳින් තේරුම් ගත්තාම, මේ බුදවරු විසින් සම්මත කරන දේ මේක හොඳට තේරුම් ගත්තට පස්සේ පින්වත්නි ආට තේරෙනවා මේ අතීත සංකාර අනුව යන්නේක මහා මෝඩ වැඩක්. අනාගත සංකාර මවන එකත් මෝඩ වැඩක්. මේ මොහොතේ ස්කන්ධ ධර්ම ටිකක් පහළලා ඒකම උපාදානය වෙලා එතන කර්ම හැදෙනවා. ඒක තමයි වෙන්නේ. ඒ කර්ම හැදිච්ච තැනක යා නැවත සාංශාරික ජාලයක් එයා තුල පැනවෙනවා. ඉතින් මේ පැනවීම තුල අපි අනාතයි. අසරණයි. ධර්මයේ පිහිට මග හැරිලා යනවා. පින්වත්නි, ඔබට ඊටාම වැදගත් දෙයක් මේ තමාව නිවා ගන්න Tamanගේ අභ්‍යන්තර ප්‍රත්‍ය විමසන ශ්‍රාවකයෙකුට ඊටාම වැදගත් අභ්‍යන්තරේ නිවා ගන්න ශ්‍රාවකයෙකුට වැදගත් දේශනාවක් තියෙනවා. ඒක තියෙන්නේ පින්වත්නි කන්ද වර්ගයේ කන්ද සංයුක්තයේම තියෙනවා අස්සජී සූත්‍රය කියලා. අස්සජී සූත්‍රයේ දේශනා කරන කාලේ බුදුරජාණන් වහන්සේ වැඩ හිටියේ රජගහ නුවර. රජගහනුවර තිබුණා වේළුවනේ කියලා වනාන්තරයක්. ඒ වේළුවනේ තිබුණු ආරාමයට අපි කියනවා වේළුවනාරාමය කියලා. එතකොට කලන්ද ඒක පටන් ගන්නෙත් එහෙමනේ. බුද්ධ දේශනාව පටන් ගන්නේ රජගහනුවර තිබුණා වේළුවනේ කලන්දක නිවාපේ. කලන්දක නිවාපේ කියන්නේ කලන්දක නිවාපේ කියලා කියන්නේ ලෙහෙනුන්ගේ අබය භූමියක් තිබිලා තියෙනවා. ලේන්නු ගොඩාක් ඉඳලා තියෙනවා. විශාල ලේන්නු ප්‍රමාණයක් ඒ අබය භූමියේ ඉඳලා තියෙනවා. කලන්දක නිවාපේ. මෙන්න මේ වේළුවනාරාමේදී බුදුරජාණන් වහන්සේ වදාළ කාරණයක් මේකේ තියෙන්නේ.
හිටිය අස්සජී කියලා හාමුදුරුව කෙනෙක්. අස්සජී නමින් හාමුදුරුවෝ කීප නමක් ඉඳලා තියෙනවා. අර මුලින් පැහැදිලි කරපු අස්සජී හාමුදුරුවෝ නෙමෙයි. අර කොණ්ඩඤ්ඤ වප්ප බද්දිය මහා නාම අස්සජී කියලා ඉන්නවනේ. ඒ අස්සජී හාමුදුරුවෝ ගැන නෙමෙයි මේ අවධාරණය. මොකද උන්වහන්සේ මුල් කාලෙම රහත් වුණා. මුල් කාලෙම රහත් වුණා. ඔය එකම නමින් තියෙනකොට තමයි ඒක එකම නමින් තියෙනකොට එක ස්වාමීන් වහන්සේ නමකට මහා කියන වචනේ යොදනවා. අනිත් ස්වාමීන් වහන්සේ අනිත් විදියට විවහාර කරනවා. ඒ කියන්නේ මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ. ඒක ගොඩක් වෙලාවට ඒ නමින් තවත් ස්වාමීන් වහන්සේ නමක් ඉඳලා තියෙනවා. මහා කස්සප මහරහතන් වහන්සේ. කස්සප නමින් තව කෙනෙක් ඉඳලා තියෙනවා. නමුත් අපි කියන්නේ මහා සාරිපුත්ත මහරහතන් වහන්සේ කියනවද? නෑ. ඒ නමින් කවුරුත් ඉඳලා නැහැ. එතකොට අපි කවදාවත් කියනවද මහා උපාලි මහරහතන් වහන්සේ කියලා කියන්නේ. මහා කච්චායන මහරහතන් වහන්සේ එහෙම විවහාර වෙනවා. මහා කොට්ටිත මහරහතන් වහන්සේ. ඒ විදිහට විවහාර වුණාට හැමෝටම මෙහෙම භාවිතා වෙන්නේ නැහැ. දැන් මේ අස්සජී ස්වාමීන් වහන්සේත් ඒ කාලේ ඒ ලෙහෙනුන්ගේ අබේ භූමිය මැසුරු කරගෙන තමයි වැඩ හිටියේ. බොහොම අවංකව ශ්‍රද්ධාවෙන්ම පැවිදි වෙලා ධර්ම මාර්ගයේ දියුණු කරගෙන ඉදිරියට ගියපු කෙනෙක් අස්සජී හාමුදුරුවෝ කියලා කියන්නේ. මේ අස්සජී මහරහතන් වහන්සේ භික්ෂු සංඝයා ඇමතුවා. භික්ෂු සංඝයා අමතලා මේ භික්ෂු සංඝයා අතරින් හිතවත් හාමුදුරුවෝ කෙනෙක් ඇමතුවා. අමතලා කිව්වා තේනකෝ පන සමයේන ආයස්මා අස්සජී කස්සපකාරමේ විහෙරති ආබාධිකෝ දුක්ඛිතෝ බාල කිලාන. මේ හඳුර හොඳට ලෙඩ වෙලා ඉඳලා තියෙන්නේ. කවුද? අස්සජී හාමුදුරුවෝ. ඒ නිසා මේ අස්සජී හාමුදුරුවෝ උපස්ථායක ස්වාමීන් වහන්සේ නමක් කැඳෙව්වා. උපස්ථායක ස්වාමීන් වහන්සේ නමක් කැඳවලා කිව්වා මේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න තැනට යන්න කියලා. බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න තැනට ගිහින් බුදුරජාණන් වහන්සේව තමන්ගේ වචනයෙන් වන්දනා කරන්න කිව්වා. තමන්ගේ වචනයෙන් වන්දනා කරලා බුදුරජාණන් වහන්සේගේ සිරිපා සටහන් පිරිමැදලා වන්දනා කරලා කියන්නේ කිව්වා ස්වාමීනි මේ වන්දනා කරන්නේ අස්සජී ස්වාමින් වහන්සේගේ නාමයෙන්. අස්සජී කියන භික්ෂුව රෝගී වෙලයි ඉන්නේ. දුකටපත් වෙලයි ඉන්නේ. බොහෝ සෙයින් ගිලන් වෙලයි ඉන්නේ. මේ හඳුර හොඳටම ලෙඩ වෙලයි ඉන්නේ. අස්සජී ස්වාමින් වහන්සේ තමයි භාග්‍යවතුන් වහන්සේගේ සිරිපා සංගල සිරසින් වන්දනා කරන්නේ. කවුද වන්දනා කරන්නේ? අස්සජී ස්වාමින් වහන්සේ. මෙන්න මේ කතාව කියන්න කිව්වා. කාටද කිව්වා? ඒ ආරාමයේ හිටියේ මේ හාමුදුරන්ට උදව් කරගෙන හිටපු මේ කල්යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේ නමකට කිව්වා. අස්සජී ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේව වන්දනා කරනවා කියලා කියන්න කියලා. ඉතින් මේ විදිහට වන්දනා කරනවා කියලා කියන්නේ කොහම අර හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේ ළඟට ගිහින් උන්වහන්සේ ළඟ පත්කඩේ දාලා සිවුර ඒකාංශ කරලා බොහෝම ගෞරවයෙන් වන්දනා කළා. වන්දනා කරලා කිව්වා ස්වාමීනි අස්සජී භික්ෂුව රෝගී වෙලා දුකටපත් වෙලා ගිලන් වෙලා ඉන්නේ. කායික වේදනා විඳිමින් ඉන්නේ. භාග්‍යවතුන් වහන්සේගේ සිරිපා සංගල අස්සජී ස්වාමීන් වහන්සේ වන්දනා කරනවා. ඒ නිසා ඔබ වහන්සේ කෙරෙහි අනුකම්පාවෙන් ඔබ වහන්සේ අප කෙරෙහි අනුකම්පාවෙන් මේ වන්දනාව පිළිගන්න. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ අස්සජී භික්ෂුව සිටින තැනට අනුකම්පා උපදවාගෙන භාග්‍යවතුන් වහන්සේට හැකිනම් වැඩම කරන සේක්වා කියලා මතක් කළා. එහෙම කියලා අර භික්ෂුව යන්න ගියා. බුදුරජාණන් වහන්සේ හවස් කාලේ අතකෝ භගවා සායන්න සමයං හවස් කාලේ පටිසල්ලානා උට්ටිතෝ යේනා යස්මා අස්සජි තේනුප සංකමි. අස්සජි ස්වාමින් වහන්සේ වැඩ ඉන්න තැනට බුදුරජාණන් වහන්සේ සවස් කාලේ භාවනාවෙන් නැගිටලා පටිසල්ලානා උට්ටිතෝ යේනා යස්මා අස්සජි තේනුප සංකමි. අස්සජි ස්වාමින් වහන්සේ වැඩ ඉන්න තැනට පාත්‍ර මේ නැගිටලා සිවුරු හැඳ පොරවාගෙන පා සිවුරුත් අරගෙන අස්සජි ස්වාමීන් වහන්සේ වැඩ ඉන්න තැනට බුදුරජාණන් වහන්සේ වැඩම කළා.
එතකොට ඒ අස්සජී ස්වාමීන් වහන්සේ දුරින්ම භාග්‍යවතුන් වහන්සේ දැකලා ඇඳෙන් නැගිටින්න උත්සාහ කළා. ඇඳෙන් නැගිටින්න උත්සාහ කළා. අද්දසාකෝ ආයස්මා අස්සජි භගවන්තං දූරතෝව ආගච්ඡන්තං දිස්වාන මංචේන සමංචෝසි. ඒ කියන්නේ උන්වහන්සේ ඇඳෙන් නැගිටින්න හදලා තියෙනවා. ඒ වුණාට ඇඳෙන් නැගිටින්නත් වාරුවක් මේ හාඳුරුවන්ට තිබිලා නැහැ. බොහොම අමාරුවෙන් වැඩ හිටියේ. එහෙම ඇඳෙන් නැගිටින්නත් එහෙම හයියක් තිබ්බේ නැහැ. ඒ වෙලාවේ පින්වත්නි බුදුරජාණන් වහන්සේ මතක් කරනවා අතකෝ භගවා ආයස්මන්තං අස්සජී තදවෝච. එතකොට භාග්‍යවතුන් වහන්සේ අස්සජී ස්වාමීන් වහන්සේට මෙහෙම කිව්වා. කොහොමද කිව්වේ? අලං අස්සජී කමක් නැහැ. මාත්වං මඤ්ඤේන සමඤ්ඤෝසි සම්තිමානි ආසනානි පඤ්ඤත්තානි. කමක් නෑ අස්සජී, ඔබ ඇඳෙන් නැගිටින්න උවමනා නෑ. ඇඳෙන් නැගිටින්න හදන්න එපා. මෙතන ආසනේ පනවලානේ තියෙන්නේ. මම මෙතන වාඩි වෙන්නම්. ඔබ ඔහොම ඇඳේ හාන්සෙලා ඉන්න බලන්න බුදුරජාණන් වහන්සේගේ කතා බහ. ඔහොම ඉන්න පනවන ලද ආසනේ එහෙම කියලා භාග්‍යවතුන් වහන්සේ වැඩ හිටියා. එතකොට භාග්‍යවතුන් වහන්සේ එහෙම වැඩ ඉන්නකොට ඒ වැඩ ඉඳලා අස්සජී ස්වාමීන් වහන්සේගේ ප්‍රියමනාප කතාවක භාග්‍යවතුන් වහන්සේ යෙදුණා. බලන්න මේ උපකාරය. අද අපිට එහෙම උපකාරයක් හම්බ වෙන්නේ නැහැ. අපිට ඇහෙන්නේ පිරිත් ටිකක් විතරයි. ධර්මය අවබෝධ කරගන්න තැනට අපේ හිත හදාගන්න උපකාරයක් හැදෙන්නේ නැහැ. පනවන ලද ආසනේ වැඩ ඉඳලා අස්සජී හාමුදුරුවන්ගෙන් භාග්‍යවතුන් වහන්සේ මේ විදියට විමසා හිටියා. පින්වත් අස්සජී, දැන් ඔබට කොහොමද ඔබට දැන් ඉවසන්න පුළුවන්ද? යාපනීයං යැපෙන්න පුළුවන්ද? දුක්ඛා වේදනා පටික්කමන්තිනෝ අභික්කමන්ති. දුක් වේදනා අඩු වෙනවා වගේද වැඩි වෙනවා වගේද? හැබැයි මේ බඳු කතා බහක් ඔය ගොඩ සමහර දේශනාවල තියෙනවානේ. ලෙඩ වෙච්ච හාමුදුරුවෝ ළඟට ගිහින් මෙහෙම අහනවා. ඒතර දුක් වේදනා අපිට කිව්වොත් දැන් අපිත් අහනවනේ කොහොමද දැන් අසනීප? ඒතර එයා කියනවා දැන් නම් ටිකක් හොඳයි අමාරුයි. ඒ කියන්නේ නරකයි. දැන් ටිකක් මම දුර්වල වෙනවා කියලාවත් කියන්න කැමති නෑ. දැන් ටිකක් හොඳයි, බෙහෙත් බිව්වම අඩු වුණා. ඒ වගේ කතා කියන්නේ. මොකද එයා ඒක හිතන්නේ අසුබ කතාවක් විදියට. ඒතකොට මෙහි පැත්තේ කෙනත් ධර්මයක් මතු කරන්නේ නැහැ. පවුලේ කෙනෙක් හරි ස්වාමීන් වහන්සේ නමක් හරි කවුරු හරි කෙනෙක් ගියාම බය වෙන්න එපා, අඩු වෙයි, ඉක්මනට බෙහෙත් ටික බොන්න. ඊට වඩා ලෙඩ හොඳ වෙලා තියෙනවා කියලා යාව නිකන් සානසනවා. කවුරුවත් අප්‍රමාදී වෙන්න වචනයක් දෙකක් කියන්නේ නෑ. ඉතින් කුසලයකින් ශක්තිමත් වෙන්න, ධර්මයකින් ශක්තිමත් වෙන්න මේක 12 පාරක් ගලනවා වගේ ගෙවිගෙන යනවා. ජීවිතේ විශ්වාසය තියාගන්න එපා. ඒතර එහෙම කවුරුවත් කියලා අර ධර්මීය පැත්තෙන් අප්‍රමාදයක් අපිට කවුරුවත් හදලා දෙන්නෙත් නෑ පින්වත්නි. අපිට එහෙම උපකාරයක් ලැබෙන්නේ නෑ මෙහිදී. එතකොට බුදුරජාණන් වහන්සේ මතක් කරනවා මේ කොහොමද අස්සජී දැන් ඔබට යැපෙන්න පුළුවන්ද? දුක්ඛා වේදනා පටික්කමන්තිනෝ අභික්කමන්ති පටික්කමෝසානම් පඤ්ඤායතිනෝ අභික්කමෝති. දුක් වේදනා අඩුවීමක් තියනවාද වැඩිවීමක් තියනවාද කියලා බුදුරජාණන් වහන්සේ විමසා හිටියා. එතකොට අර අස්සජී ස්වාමීන් වහන්සේ මතක් කරනවා නමේ බන්තේ කමනීයන්න යාපනීයං බාල්ලාමේ දුක්ඛා වේදනා අභික්කමන්තිනෝ පටික්කමන්ති අභික්කමෝසානම් පඤ්ඤායතිනෝ පටික්කමෝති. ස්වාමීනි, මට ඉවසන්න අමාරුයි. මට ඉවසගෙන ඉන්න බෑ. නමේ බන්තේ කමනීයං න යාපනීයං. යාපනීයං කියන්නේ යැපෙන්න. න යාපනීයං යැපෙන්නත් අමාරුයි. බාල්ලාමේ දුක්ඛ වේදනා අභික්කමන්ති නෝ පටික්කමන්ති. මගේ දුක් වේදනා බොහෝම වැඩි වෙගෙන යනවා. අඩුවීමක් නැහැ. අභික්කමෝසානම් පඤ්ඤායතිනෝ පටික්කමෝති. අඩුවීමක් නැහැ, වැඩිවීමක් මිසක්. අඩුවීමක් නැහැ, වැඩිවීමක් මිසක්. එතකොට බුදුරජාණන් වහන්සේ විමසනවා. දැන් එහෙම කිව්වම කමක් නැහැ කියලා පැත්තකට උනාද භාග්‍යතුන් වහන්සේ? නැහැ.
බුදුරජාණන් වහන්සේ බලන්න මෙහිම කතාවක් අද ලෙඩ ඇඳක ඉන්න කෙනෙකුට ඇහෙන්න ඕන. අදත් මේ ප්‍රඥා නාලිකාව විතරක්ම දාගෙන ලෙඩ ඇඳවල් වලට වෙලා කී දෙනෙක් නම් ලංකාවේ ටීවී එක දිහා බලාගෙන නැද්ද? ඒ අයට මේක උදව්වක්. දැන් මේ ලෝකේ බෙහෙත් දෙයි වෛද්‍යවරයෙකුට පෙන්නයි. ඔය ටික මෙහි ස්වල්ප උදව්වක්. ඇත්තටම කය පවත්ව ගන්න ඒ අයගෙන් ලැබෙන අනුග්‍රහයට අපි ප්‍රශංසා කරන්න ඕන. නමුත් ඊට වඩා එකක් මෙහිදී අපට කාගෙන්වත් උපකාරයක් හම්බ වෙන්නේ නැහැ. නමුත් ඒකට හේතුව දැන් අපිට ඒ මොහොතේවත් හිත හදාගන්න පුළුවන් මට්ටමට ජීවිතේ වැඩිමක් අපි පුහුණු කරලත් නැහෙනි. එතකොට ජීවිතේ මේ කය පිළිබඳ අසාරත්වය මේ පිළිකුල ධාතු වශයෙන් බෙදලා මෙතන සත්‍ය වශයෙන් මමික් හොයන්න බෑ. මගේ කියලා දෙයක් හොයන්නත් බෑ. මගේ ආත්මය කියලා දෙයක් පවර ගන්නත් පනව ගන්නත් බෑ. නිරන්තරයෙන්ම අනිත්‍යතාවයට යන දුක්ඛ ස්වභාවයට යන අනාත්ම ස්වභාවයේ පැත්තෙන්ම කතා කළ හැකි රූපයක් තියෙන්නේ. ඉතින් මේකේ මං හිතපු සාරේවත් මං හිතන සාරේවත් නැහැ. නවදොරකින් අසූචි වැగిරෙන මේ පඨවි කොටස් ටිකක් ආපෝ කොටස් ටිකක් තේජෝ කොටස් ටිකක් වායෝ කොටස් ටිකක් තියෙන්නේ. ආහාරයේ මත පවතින්නේ, කර්මයේ මත පවතින්නේ, ඍතුව මත පවතින්නේ, සිත මත පවතින්නේ. ඉතින් මේවා මගේ කියලා ගන්නට විදියක් නැහැ කියලා, මගේ ආත්මය කියලා ගන්න දෙයක් නැහැ කියලා අර අපි වඩන්න කියන ඔය ධාතු මනසිකාරය, පිළිකුල, අසුබය වගේ භාවනාවක් ජීවිතේ නැති වුණාම අමාරුව වැටෙනවා ජීවිතේ සන්ධ්‍යාවේ. හවස් කාලයේ වෙනකොට යා ගොඩාක් අමාරුව වැටෙනවා. හවස් කියන්නේ මේ රැය වෙනකොට කියලා නෙමෙයි. ජීවිතේ සන්ධ්‍යාවක් තියෙනවනේ, සැඳෑ කාලයක්. ඒ සැඳෑ කාලේ අමාරුව වැටෙනවා. ඇයි ඒකට හේතුව අපේ නෙමෙයි ගැටලුව. ඒකට හේතුව තමයි යා කාලයක් Tamanගේ හිත භාවිතා නොකිරීමේ අර්බුදය. වහිනකොට තෙමෙනවා. ඉතින් භාවිතා කරලා නැති ගයක් භාවිත කියන්නේ හරියට වහලයක් වහලා නැහැ වගේනේ. අභාවිත හිතක් නම් ඒවන් අභාවිතං චිත්තං, අභාවිත සිත හරියට බාගෙට වහගත්ත වහලයක් තියෙන ගයක් වගේ. ඉතින් වහිනකොට තෙමෙනවා. නොතෙමී ඉන්න නම් සිදුරු නැති වහලයක් හදා ගන්න ඕනේ. ඒ වගේ මේ ලෝකයෙන් නොතෙමී ඉන්න නම් සිදුරු නැති හිතක් හදා ගන්න ඕනේ. නැත්නම් අර සිදුරු හරහා වහලේ සිදුරු හරහා ගෙට වතුර එනවා වගේ අනෝරා වැස්සකදී අමාරු වැටෙන්න පුළුවන්. මේ ජීවිතයේ අනෝරා වැසි ගොඩාක් මුණ ගැහෙනවා. ඒ මුණ ගැහිම් වලට උපේක්ෂා සහගත භාවයකින් ඍජුව මුණ දෙන්නයි ධර්මයේ උදව් කරන්නේ. නැතු ඔබට ජීවිතේ පා කරවන්න නෙමෙයි. කොහොමත් මේ ජීවිතේ එපා වෙන එකමයි හොඳ. මොකද මේකේ ඔය කියන සාරය නැහැ. සාරයක් හොයනවා. නමුත් ඔය කියන සාරය නැහැ. සංසාරේ පුරුද්දටම සාරේ පැත්තට තමයි අපේ හිත බර. නමුත් එහෙම ඒ පැත්තට අපේ හිත බර වුණාට අපි හොයන, අපි හිතන සාරය අපට මුණ ගැහෙන්නේ නැහැ. ඇත්තටම මේ ලෝකයම අපේ වසඟේ පවතින දේවල් මොකුත් නැහැ. ඔක්කොම අනිත්‍යතාවයේ මත, දුක මත, අනාත්මය මත, විපරිණාමය මත පවතින ලෝකයක්. එබඳු ලෝකයක මගේ වසඟයට ඉඩක් නැහැ. මගේ වසඟේ පවත්වන්න පුළුවන් තැනක් නැහැ. අපි තියනවා කියලා හිතාගෙන ඉන්නවා මේක ගැන අවබෝධයක් නැතිකමට. දැන් අර ස්වාමීන් වහන්සේ කිව්වා අනේ මට නම් අමාරුයි ස්වාමීනි, ඉවසන්න දරා ගන්න අමාරුයි, යැපෙන්නත් අමාරුයි, දුක් වේදනා බොහෝ සෙයින් වැඩි වෙනවා, අඩු වෙන්නේ නැහැ. වැඩිවීමක්මයි ඇති වෙන්නේ කියලා මතක් කළා. එතකොට බුදුරජාණන් වහන්සේ මතක් කරනවා කච්චිතේ අස්සජින කිංචි කුක්කුච්චන්න කෝචි විපටිසාරයති තග්ගමේ බන්තේ අනප්පකං කුක්කුච්චං අනප්පකෝ විපටිසාරෝති. බුදුරජාණන් වහන්සේ විමසනවා ඇයි පින්වත් අස්සජි, බලන්න මේ වචන හරීම හිත නිවිල යනවා. ඇයි පින්වත් අස්සජි, කච්චිතේ අස්සජි න කිංචි කුක්කුච්චන්න කෝචි විප්පටිසාරෝති. ඇයි අස්සජි කිසියම් පසුතැවිල්ලක්වත් හිතේ තියනවද? අන්න. ඇයි බුදුදහම කියන්නේ හිත හදාගන්න කියලානේ. ඔය ඇඟ ලෙඩ වුණාවේ.
ඇඟ ලෙඩ වෙන එක කාටවත් නවත්තන්න බෑ. මේ ඇඟ ඔය ලෙඩ වුණාවේ. හැබැයි ඇඟ ලෙඩ වුණාට බුදුදහම උගන්වන්නේ කෙලෙස් සුල් වලින් බැටකන් නැති හිතක් හදාගන්නයි බුදුදහම උදව් කරන්නේ. ඇඟ ලෙඩ වුණාට කමක් නැහැ. ඇඟ කියන්නේ කොහොමත් රෝගයන්ට ආයතනයක් තමයි. රෝගය නිදානය කරගෙන රෝගය සම්භවය කරගෙනම තමයි කය පවතින්නේ. නමුත් මේ කය එහෙම හුල් වලින් බැට කෑවට කමක් නැහැ. ඒක තමයි දුක. නමුත් මේ බුදුදහම උගන්වන්නේ කය ලෙඩ නොවි තියාගන්න විදියට ඉන්න නෙමෙයි. බුදුරජාණන් වහන්සේ සරණ යන්නේ අපි තුල පවතින ජරා මරණ දුක ඉදිරියේ පවතින අසරණ කමටනේ. එහෙම අසරණයි කිව්වට බුදුන් සරණ ගියාම භාග්‍යවතුන් වහන්සේට දිවි පුදාගෙන ජීවිත පරිත්‍යාගයෙන් සරණ ගියා කියලා, ධර්මයට ජීවිත පරිත්‍යාගයෙන් සරණ ගියා කියලා, සංඝයාට ජීවිත පරිත්‍යාගයෙන් සරණ ගියා කියලා, එබඳු සරණක් තුල Tamanගේ ජීවිතයේ දායාද වීම මත පින්වත්නි කිසිම දවසක එබඳු සරණක් තුල දායාද වීම මත කිසිම දවසක ලෙඩ වෙන එක නවතින්නේ නැහැ. ජරාවට පත්වෙන එක නවතින්නේ නැහැ. හැබැයි ජරාවට පත්වීම ඉදිරියේ කඩා වැටෙන හිත කඩා වැටෙන එක නවතිනවා. අන්න ඒකයි පිළිසරණ. කඩා වැටෙන්නේ නැතුව ඉන්න පුළුවන් නම් අරුබුදේ විසඳෙනවනේ. බුදුරජාණන් වහන්සේ අහනවා, විමසනවා, ඇයි පින්වත් අස්සජි මොකක් හරි පසුතැවීමක්වත් තියනවද? විපිලිසර භාවයක්, හිත විපිලිසර වෙලා විසිරිලා බොහොම වික්කිත චිත්තයක්ද පවතින්නේ? සම්පූර්ණ හිත විපිලිසර වෙලාද? එතකොට අර ස්වාමීන් වහන්සේ කියනවා තග්ගමේ බන්තේ. ස්වාමීනි එහෙම නෑ. තග්ගමේ බන්තේ ස්වාමීනි එහෙම නෑ. අනප්පකං කුක්කුජ්ජං අනප්පකෝ විප්පටිසාරෝති. ස්වාමීනි මට එහෙම ස්වභාවයක් නෑ. හැබෑවටම මට ස්වල්ප පසුතැවිල්ලක්වත් නෑ. ස්වල්ප පසුතැවීමක් නෙමෙයි තියෙන්නේ. එහෙමයි කියන්නේ. දැන් මෙතන ඒකේ මේ නැතාර්ථයයි මතුවෙන්නේ මෙතන. අනප්පකෝ විප්පටිසාරෝති. ස්වාමීනි මට ස්වල්ප පසුතැවිල්ලක් නෙමෙයි තියෙන්නේ. මට ස්වල්ප විපිලිසර භාවයක් නෙමෙයි. මට විපිලිසර භාවය ටිකක් නෙමෙයි තියෙන්නේ. ඒ කියන්නේ එහෙමනම් උන්වහන්සේ කීත විපිලිසරද නැද්ද? ඒ කියන විදිහට විපිලිසරයි. ඇයි? කියන මට ටිකක් නෙමෙයි තියෙන්නේ. බලන්න අවංකකම. Tamanගේ හිතේ තියෙන ස්වභාවය ශාස්ත්‍රුන් වහන්සේ ඉදිරියේ සම්පූර්ණම විවෘත කරලා ප්‍රකට කරනවා. අද එහෙම නෑ. අද දත්මිටි කාගෙන ඉන්නවා Tamanගේ ඇතුලේ තියෙන අවංක හෘද සාක්ෂියේ ස්වභාවය ප්‍රකට කරන්නේ ධර්මයේ ඉදිරියේවත්. ඒ නිසා එයාගේ හිතේ ධර්මයට වෙන් වෙන්නේ නැහැ. ඇයි කෙලෙස් වලට ලොකු ඉඩක් වෙන් වෙලා ඒක හිර කරගෙන ඉන්නවනේ හිත තුල. එතකොට බුදුරජාණන් වහන්සේ නැවතත් විමසනවා කච්චිපන්නතං අස්සජී අත්තා සීලතෝන උපවදතිති. මේ අස්සජී ඇයි පින්වත් අස්සජී? හරියට තාත්තා කෙනෙක් දරුවෙක්ගෙන් අහනවා වගේ. ඇයි පින්වත් අස්සජී ඔබට සිල්වත් භාවයේ පිළිබඳ හිතේ චෝදනාවක් තියනවද? අස්සජී අත්තා සීලතෝන උපවද සීලයෙන්වත් උපවාද කෙරෙනවද අස්සජී ඔබට? නකෝ මයා බන්තේ අත්තා සීලතෝන උපවදතිති. නෑ ස්වාමීනි. එහෙම නෑ. මට සීලය පිළිබඳ විපිලිසර භාවයක් චෝදනාවක් මගේ හිතේ මතුවෙන්නේ නෑ. එහෙනම් ඒ හාමුදුරන්ට පිරිසුදු සීලයකුත් තිබිලා. එහෙනම් මතක තියාගන්න සීලයක් විතරක් මදි. පොයට පියවස් සමාදන් වෙලා විතරක් මදි කියන එක මතක. ඉතින් අවාසනාවකට සීලයකුත් නෑ අද ඉන්න මිනිසුන්ට බහුතරයකට. ඒ භෞතිකවාදී චින්තනයකනේ ඔළුව වැඩ කරන්නේ. ඒ භෞතිකවාදී චින්තනය තුල ඉන්නකොට සීලයකට හිත ඉඩ වෙන් වෙන්නේ නැහැ. ගොඩාක් භෞතිකවාදී රොඩු හිතේ හිර වුණාට පස්සේ ඒ රොඩු තියෙන හිතක සීලයට ඉඩක් වෙන් වෙන්නේ නැහැ. සීලයට අවකාශයක් ලැබෙන්නේ නැහැ. එතකොට බුදුරජාන් වහන්සේ විමසනවා ඉඳින් පින්වත් අස්සජී නොචේ කිරතං අස්සජී අත්තා සීලතෝන උපවදතිති අත කිංචතේ කුක්කුච්චංකෝ ච විප්පටිසාරෝති. ඉඳින් පින්වත් අස්සජී බුදුරජාණන් වහන්සේ විමසනවා අස්සජී සිල්වත් භාවයකිනුත් Tamanට හිතට චෝදනාවක් එන්නේ නැත්තම් මොකටද අස්සජී ඔබ පසුතැවෙන්නේ? මොකටද ඔබේ හිත විපිලිසර වෙන්නේ කියලා අහනවා. එතකොට මේ අස්සජී ස්වාමීන් වහන්සේ මතක් කරනවා
පුබ්බේ ක්වාහං බන්තේ ගෝලඤ්ඤේ පස්සම්බිත්වා කාය සංකාරේ විහරාමි. ස්වාමීනි මම අසනීප වෙන්න කලින් ආස්වාසයේ ප්‍රාස්වාසයේ සංසිඳුවාගෙනයි වාසය කළේ. කියන්නේ ආස්වාස ප්‍රාස්වාසයේ සංසිඳුවාගෙන වාසය කරලා තියෙන්නේ. එතකොට ආස්වාස ප්‍රාස්වාසයේ සංසිඳෙනවා කියලා කියන්නේ හොඳට චිත්ත සමාධිය දියුණු කළා කියන එකයි මෙතනින් කියන්නේ. ස්වාමීනි මම අසනීප වෙන්න කලින් ආස්වාස ප්‍රාස්වාසයේ හොඳට සංසිඳුවගෙනයි වාසය කළේ. නමුත් ස්වාමීනි දැන් මට ඒ බඳු සමාධියක් නැහැ. මේ අසනීප වීමත් එක්කම මට ස්වාමීනි ඒ බඳු සමාධියක් නැහැ. ඒ බඳු සමාධියක් නැති නිසා ස්වාමීනි මගේ හිත කඩා වැටිලායි තියෙන්නේ. මගේ හිත විපිලිසර වෙලායි තියෙන්නේ. ස්වාමීනි මම සමාධියෙන් පිරිහුණා නොවේද කියලා මගේ හිත හැම වෙලාවකම උපවාද කරනවා. මට උපවාද කරනවා. එතකොට බුදුරජාණන් වහන්සේ මතක් කරනවා යේතේ අස්සජි සමන බ්‍රාහ්මනා සමාධිසාරකා සමාධිසාමඤ්ඤා තේ සන්තං සමාධි අප්පටි ලබතං ඒවං හෝති. පින්වත් අස්සජි යම් ශ්‍රමණේක් හෝ බ්‍රාහ්මණයෙක් ඉන්නවා සමාධියම සාරේ වශයෙන් ගන්නවා. මහානකම කියලා හිතන්නේ සමාධිය විතරයි. යන්න බලන්න. දැන් ඉන්නේ සමහර අය අපිට ඔය දානයකුත් වැඩක් නැහැ, සීලයකුත් වැඩක් නැහැ, අපි භාවනාව විතරයි කියලා කියන අය ඉන්නව නේද? ඒ මිනිසුන්ට මේ කියලා තියෙන්නේ. යෝතේ අස්සජි සමනා බ්‍රාහ්මනා සමාධිසාරක සමාධියම සාරේ විදියට හිතනවා. සමාධි සාමඤ්ඤා හිතනවා මේ මහානකම කියන්නේ සමාධි සාමඤ්ඤා. ශ්‍රමණකම කියන්නේ මහා භාවනාව කියලා විතරක් හිතනවා. අන්නේ උදවියට තමා බුදුරජාණන් වහන්සේ මතක් කරනවා සමාධිය නොලැබෙනකොට ඔය විදියට හිතෙන්නේ. භාවනාව එකම දේ කියලා හිතුවොත් එහෙම මොකද භාවනාව එකම දේ වෙන්න බෑනේ. හේතුව භාවනාව එකම දේ නම් භාවනාවෙන් නිදහස් වෙච්ච තැනක කළ යුතු කෘත්‍යයක් බුදුරජාණන් වහන්සේ කොච්චර ලස්සනට පැහැදිලි කරලා තියෙනවද? මොකද ලංකාවේ දැන් ඉන්නවා අපි භාවනාව විතරයි. අපි අභිධර්මයේ විතරයි. අපි සූත්‍ර විතරයි. අපි පූජා විතරයි. අපිට දැම්ම බෑ නිවනට. ඔය විදියට ඒගොල්ලෝ හිතාගෙන ඉන්නවා. දැන් මෙතන පුද්ගලයා එක තැනක නවතිනවා සමාධියමයි සාරය. මහානකම කියන්නේ සමාධිය විතරයි. එතකොට මහානකම කියන්නේ සමාධිය විතරයි. ඒ සමාධිය නොලැබෙනකොට, ඒ සමාධිය ලැබෙන්නේ නැතිකොට ඔන්න ඔය විදියට ඔබට දැන් අස්සජි හිතෙන විදියට ඔබට හිතෙනවා. ඔන්න ඔය විදියට හිතෙනවා. අස්සජි මොකද ඔබ හිතන්නේ කියලා අහනවා. තංකින් මඤ්ඤේසි අස්සජි රූපං නිච්ඡං වා අනිච්ඡං වාති. අස්සජි රූපය නිට්ටයද අනිත්‍යද? අන්න මේ කතාව තමයි නිවන මතු කරන්නේ. සමාධිය කියන එක ඇස්සෙත් මේ ස්කන්ධයන්ගේ උදේවැය දකින්න නැති සමාධි මට්ටම් කොච්චර තියෙනවද? ඒ සමාධි මට්ටම් එකක්වත් අවබෝධය පිණිස උදව් වෙන්නේ නැහැ. මොකද ಭಾರತයේ බුදුහාමුදුරුවෝ පහළ වෙන්න කලින් සමාධිය දියුණු කරපු අය හිටියේ නැද්ද? සමාධිය දියුණු කරපු අය හිටියා. ඒකයි බුදුරජාණන් වහන්සේ මතක් කරන්නේ මෙන්න මේකම සමාධියෙන් උපවාද කරනවා මට දැන් කලින් සමාධිය නැහැ කියලා පසුතැවෙන්න එපා. භාවනා කරන්න බෑ. එහෙම මොකක්වත් කලබලයක් ඕනේ නැහැ කියනවා. තංකින් මඤ්ඤේසි අස්සජි රූපං වා නිච්ඡං වා අනිච්ඡං වාති. රූපේ නිට්ටයද අනිත්‍යද කියලා අහනවා. ස්වාමීනි රූපය අනිත්‍යයි. යමක් වනාහි අස්සජි අනිත්‍ය නම් ඒක දුකද සැපද කියලා අහනවා. දුක්ඛම් බන්ති ස්වාමීනි ඒක දුකයි. මෙන්න මේකයි ලෝකයේ දිහා බලනකොට මෙන්න මේ පදනමයි දකින්න ඕන. හොඳයි අස්සජි යමක් වනාහි අනිත්‍ය නම් දුක නම් විපරිණාම ධම්මං විපරිණාමය වෙනස් වීම ධර්මතාවයට අයිති දෙයක් නම් මම කියලා හරි මගේ කියලා හරි මම වෙමි කියලා හරි මගේ ආත්මය කියලා හරි මුලාවෙන් දකින්න එක සුදුසුද? සමාධිය පැත්තකින් තියන්න කියනවා. සමාධිය දියුණු කරන කෙනෙක් සමාධිය තුල මම තමයි සමාධිය දියුණු කරන්න කියලා මුලා වුණොත් එයත් අනතුරේ. කුමන අත්දැකීමක් හෝ මත මම කියා හරි මගේ කියලා හරි මගේ ආත්මය කියලා හරි මුලාවෙන් දකින්න එක සුදුසුද? ස්වාමීනි ඒක සුදුසු නෑ. මේ විදියටම මට මේ වෙලාව නෑ කියන්නේ වේදනාව සංඥාව සංකාර විඥානය කියන එක නිට්ටයද අනිත්‍යද අනිත්‍යයි. අනිත්‍ය නම් දුකද සැපද? දුකයි ස්වාමීනි. දුක නම් වෙනස් වෙනවා නම් විපරිණාමයට අයිති නම් මම කියලා හරි මගේ කියලා හරි මගේ ආත්මය කියලා හරි ආත්මීය වශයෙන් මේ ලෝකේ අල්ලගන්න එක සුදුසුද අස්සජි
කියලා බුදුරජාණන් වහන්සේ විමසනවා. නොහේතම් බන්ති ස්වාමීනි එහෙම සුදුසු නෑ. ඊට පස්සේ මුල් හකුළුවලා ස්කන්ධයන් වෙන වෙනම කියන රූපේ හකුළුවා කියනවා. අස්සජී අතීතයේ රූපයක් හරි අනාගත රූපයක් හරි වර්තමානයේ මේ රූපේ හරි මේ දැන් නඩත්තු කරන රූපේ හරි යම් කිසි රූපයක් ඇද්ද ආධ්‍යාත්මික ඒ කියන්නේ තමන් කියලා සලකන රූපේ හරි බාහිර වශයෙන් බාහිර ලෝකේ වෙනත් රූප අල්ල ගන්න ඕනේ මගේ දරුවා මගේ බිරිඳ කියලා බාහිර රූප හරි ගොරෝසු රූප හරි සියුම් රූප හරි හීන රූප හරි උසස් රූප හරි දුර රූප හරි ළඟ රූප හරි මේ ඔක්කොම රූප මේ සියලු රූප මම වශයෙන් හරි මගේ වශයෙන් හරි මගේ ආත්මීය විදියට හරි ඔය ආකාරයෙන් ගන්න එක සුදුසුද නොහේතම් බන්තේ ඒක සුදුසු නෑ ස්වාමීනි. එහෙමනම් අන්න ඒ විදියට මම මගේ ආත්මය කියලා මේ ලෝකේ යම්තාක් රූපයක්ද ඒ රූප නොදකින තැනකට හිත හදාගන්න එක නෙමෙයිද විමුක්තියට බර වෙන්නේ. සමාධිය නෑ භාවනා කරන්න බෑ වාඩි වෙලා ඉන්න බෑ කියලා දුක් වෙවි ඉන්නවට වඩා මේ ලෝකේ සියලු රූප සබ්බන් රූප සියලුම රූපේ විදියට දකින්න එකමයි ප්‍රඥාවන්තයෙක්ගේ වැඩි. ප්‍රඥාවන්තයෙකුට ගෝචර වෙන්නේ. ඒ වගේම අස්සජී ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා ඔය විදියට දියුණු කරපු ප්‍රඥාවෙන් රූපය ගැන දකින්නකොට යාර රූපය ගැන කලකිරෙනවා. වේදනාව ගැන කලකිරෙනවා. සංඥාව ගැන කලකිරෙනවා කියන්නේ එපා වෙනවා කියන එක නෙමෙයි. මේවා පිළිබඳ ආර්යෝ මේවා නිරන්තරයෙන් හටගෙන නිරුද්ධ වෙනවා කියන එක තේරෙනවා. සංකාරේ කලකිරෙනවා. විඥානය ගැන කලකිරෙනවා. අවබෝධයෙන්ම කලකිරෙනවා. සිතට ඇලෙන්නේ නැතුව යනවා. ඒ කියන්නේ විරාගය මත වෙනවා. ඒ නොඇල්ම නිසාම යාගේ හිත නිදහස් වෙනවා. නිදහස් වෙනකොට නිදහස් වුණා කියන අවබෝධය තුල යා පිහිටනවා. එතකොට යාගේ ඉපදීම ක්ෂය වෙලා යනවා. බඹසර සම්පූර්ණ වෙනවා. නිවන පිණිස කළ යුතු දේ කරගත්ත කෙනෙක් වෙනවා. සමාධිය නැහැ කියලා කම්පා වීම එකට අදාළ නැහැ. සමාධියත් උදව්වක්. එහෙම නැතුව භාවනාවමයි කරන්නේ භාවනාවෙන් මේක කරගන්න බෑ කියලා කම්පනයක් හදාගන්න එපා. ඒ වෙලාවේ මානසිකාරය කර කර ඉන්න මේ ස්කන්ධයන්ගේ යථාර්ථය. එතනින් එහාට කියනවා සෝ සුඛං වේ වේදනං වේදියති සා අනිච්ඡාති පජානාති. ඒ අවබෝධය හදාගත්ත කෙනා තුල සැප විඳීමක් නම් විඳින්නේ ඒක අනිත්‍ය වශයෙන්මයි දකින්නේ කියනවා. ඒක පුහුණු කරන්න කියනවා. සෝ සුඛා වේ වේදනං වේදියති සා අනිච්ඡා පජානාති. ඒ සුඛ වේදනාව ඒ කියන්නේ මේ හැම වෙලාවකම කය පදනම් කරගෙන හිතේ උද්ගත වෙනවනේ වේදනාවක්. මේ නාම රූප ධර්මයන්ගේ පහළවීමෙන් උපදිනවනේ වේදනාවක්. ඒ වේදනාව අනිත්‍ය වශයෙන්ම දකින්න කියනවා. එතනම වේදනාව නිරුද්ධ වෙන ආකාරය Tamange හිතෙන් දැක දැක ඉන්න කියනවා. අනජ්ජෝසිතාති පජානාති. ඒ වගේම ඒ සිත බැසගන්නේ නැති බවත් එයා දැන ගන්නවා කියනවා. ඒ හිත මේ වේදනාව පැත්තට බැසගන්නේ. එතකොට ඒ ඇති වෙන වේදනාව හිතින් පිළිගන්නේ නැතුව වාසය කරනවා. එතකොට දුක් සැප වේදනාව විතරක් නෙමෙයි. එයා දුක්ඛං වේ වේදනං වේදියති සා අනිච්ඡාති පජානාති. දුක් වේදනාවත් අනිත්‍ය වශයෙන්ම දැන ගන්නවා. ඒකට හිත බැසගන්නේ නැහැ. එතකොට විඳීමේ හිතින් පිළිගන්න ලෑස්ති නෑ. අපි හිතින් විඳීම පිළිගන්නවනේ. සැප විඳිනකොට මම විඳින්නේ කියලා. එතන දුක් විඳිනකොට මටමයි දුක කියලා. අපි පිළිගන්නවා. රහත අවබෝධය හදාගත්තම ස්කන්ධයන් අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් දැක්ක කෙනා ඒ ස්කන්ධයන් මේ ස්කන්ධයන් තුල උද්ගත වෙන වේදනාව තුල මුසපත්තල ඒක පිළිගන්නේ නෑ. අනබිනන්දිතාති පජානාති කියලා කියන්නේ. පිළිගන්නේ නෑ. එතකොට මේ සැප දුක් රහිත විඳීමක් උපන්නොත් ඒකත් අනිත්‍ය වශයෙන්ම දකිනවා. ඒකත් පිළිගන්නේ නැහැ. එතකොට නොපිළිගත් භාවයේ පදනම් කරගෙන එයාගේ හිත තුළ නිවීමක් උද්ගත වෙනවා. බුදුරජාණන් වහන්සේ මතක් කරනවා විසඤ්ඤූත්තෝ තං වේදියති සෝ කාය පරියන්තිකංච වේදනං වේදියමානෝ කාය පරියන්තිකං වේදනං වේදියාමීති පජානාති. ඒ විතරක් නෙමෙයි. ඒ අවබෝධයේ තහවුරු වෙන්න ඔන්න රහතන් වහන්සේගේ චින්තනය ගැනයි මේ කියන්නේ. අවබෝධයේ තහවුරු වෙන්න සැප විඳීමක් නම් උපදින්නේ ඒ විඳීමත් සමග එක් නොවි සිටීමක්ද සිද්ධ වෙනවා. ඒ සැප වේදනාවත් එක්ක අපි එකතු වෙලා ඉන්නවා. සැප වේදනාවත් එක්ක ඒ සැප වේදනාවෙන් අපි කුල්මත් වෙලා යනවා. ඉතින් දුක් විඳීමක් නම් විඳින්නේ උනාස මතක් කරනවා
දුක් විඳීමක් නම් විඳින්නේ ඒ දුක් විඳීම තුළ ඒ අවබෝධය හදාගන්න කෙනා එකතු වී වාසය කරන්නේ. එකතු වී වාසය කරන්නේ. සැප දුක් රහිත විඳීමක් නම් ඒ විඳීම සමගවත් එකතු වී වාසය කරන්නේ නැහැ. ඒ අවබෝධයට පත්වෙච්ච භික්ෂුව කය තියෙන තාක්කල් විතරයි විඳීමක් තියෙන්නේ. ඒ කියන්නේ මේ වේදනාව ඇති වෙන්නේ කය තියෙන තාක්කල් විතරයි. ජීවිතයේ තියෙන තාක්කල් විතරයි. ජීවිතයේ තියෙන තාක්කල් පවතින දුක ජීවිතේ හමාර වීමෙන් කය බිඳීමෙන් පස්සේ නිමා වෙන බව පිළි අරගෙන වේදනාව කෙරෙහි නොඇලී ලිහිල් වූ සිතින් සංසිඳී ගිය සිතින් වාසය කරනවා. දන්නවා මරණයත් එක්කම මේ සියලු දේවල් නිරුද්ධයි කියලා. ඇයි? අනුසය සියල්ලම දැන් ප්‍රහාණය වෙලා තියෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් දැකීම තුලයි අනුසය ප්‍රහාණය වෙන්නේ. බුදුරජාණන් වහන්සේ මතක් කරනවා සෙය්‍යතාපි අස්සජී තේලංච පටිච්ච වට්ටිංච පටිච්ච තේලප්ප දීපෝ ඥායෙය තස්සේව තේලස්සව පට්ටියාච පරියාදාන අනාහාරෝ නිබ්බායෙය. උන්වහන්සේ මතක් කරනවා අස්සජී ඒක මේ වගේ දෙයක්. කොහොමද? තෙලුත් තියෙනවා නම් පහන් වැටියක් තියෙනවා නම් තිරෙත් තියෙනවා නම් පහන් එතකොට පහන දැල් වෙනවා. එතකොට ඒ තෙලයි වැටියයි අවසන් වුණාට පස්සේ තෙලුත් නිමා වුණාට පස්සේ තිරෙත් ඉවර වුණාට පස්සේ හරියට පහනක් නිවිලා යනවා වගේ අස්සජී අන්න ඒ විදියටමයි මේ රහත් භික්ෂුවගේ කය තියෙන්නේ. තෙල් තියෙන තාක්කල් පහනපත් වෙනවා වගේ පුරාණ පුනර්භවයේ ගෙනත් දුණු කර්ම ශක්තිය තියෙන තාක්කල් විතරයි ඒ කය පවතින්නේ. කය තියෙන තාක්කල් විතරයි විඳීම් තියෙන්නේ. ඊට පස්සේ යාගේ ජීවිතේ නිමා වෙනවත් එක්කම සියලු දුක හමාර වෙලා යනවා. කය බිඳීමෙන් පස්සේ ජීවිතේ නිමා වීමෙන් සම්පූර්ණයෙන්ම සියලු දුකද හමාර වී යනවා. පහන නිවෙනකොට ඒ පහන් දැල්ල උතුරට ගියාද දකුණට ගියාද නැගෙනහිරට ගියාද කියලා පහන් දැල්ල හොයන්න බෑ වගේ එයාගේ විඥානේ පිහිටපු තැනක් හොයන්න බෑ. එතනම හේතු නිරුද්ධ වීමෙන් උද්ගත වෙච්ච විඥානේ නම් වූ ඵලයද නිරුද්ධ වී යනවා. අන්න ඔය විදියට අස්සජී හොඳට කල්පනා කර කර ඉන්න කියනවා. ඉතින් මේක ඊටාම වැදගත් දේශනාවක්. ජීවිතේ ඕනම කෙනෙකුට තේරුම් ගන්න හැකි දේශනාවක්. ඔබ හැම දිනාටම මේ දේශනාව ජීවිත අවබෝධයේ පිණිස උපකාර වේවා. දේශනාවේ දායකත්වයෙන් ගෙන කටයුතු කරන්නේ ගාල්ල එලියට් පාරේ පදිංචි ගයානි කුමාරතුංග කේ.ජී. නන්දසෝම මහත්මයා, වෛද්‍ය දිලීකා ගමගේ නීතිඥ ශශික ශිලාන් සහ මාලින්ද ප්‍රසාද් කියන මහත්මින් එකතු වෙලා දේශනාව සිද්ධ කළේ. හැම දිනාටම නිදුක් නිරෝගී සුව, දීර්ඝායුෂ සම්පන්නිය, කායික මානසික යහපත, මෙලොව පරලොව උභය ලෝකාර්ථ සංසිද්ධිය ප්‍රාර්ථනා කරනවා. ඊටාම ඉක්මනින් ධර්මාවබෝධ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මීට වසර 11කට පෙර මිය පරලෝකීය ඉන්ද්‍රාණී ශ්‍රියාලතා සහෝදරියටත් වසර 12කට පෙර මිය පරලෝකීය රොසානෝනා මෑණියන්ටත් එවැගේම මීට වසර 21කට පෙර මිය පරලෝකීය SW ජේමිස් පියාණන් ඇතුළු දෙපාර්ශ්වයෙන්ම මිය පරලෝකීය සියලුම ඥාතීන්ටත් මේ ධර්ම දානමේ පුණ්‍ය ශක්තිය අනුමෝදන් වේවා. භවගාමී සසර අවසන් වේවා. සංසාර දුක් ගෙවා ලබන උතුම් නිර්වාණය අවබෝධ කරගන්නටම මේ දේශනාමේ කුසල් හේතු වාසනා වේවා කියලා අදිෂ්ඨාන කරනවා. සුජීවත්ව සිටින පවුලේ සියලු දෙනාටම නිදුක් නිරෝගී සුව, දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා. දේශකයන් වහන්සේ විච අපටත් ආශිර්වාද කරලා තියෙනවා. මහා සංඝරත්නයටත් සියලු දෙනාටත් නිර්වාණ අවබෝධයේ පිණිස දේශනාව බලවත් වේවා කියලා අදිෂ්ඨාන කරලා තියෙනවා. දැනට කොවිඩ් වසංගත තත්ත්වෙන් පීඩා විඳින ලක්වාසී ලෝකවාසී සියලු දෙනා සුවපත් වේවා. මිය පරලෝකීය සියලු දෙනාගේද භවය සුවපත් වේවා. සියලු දෙවියන් ප්‍රදාන අවීචියේ පටන් භවාග්‍රේ දක්වා විහිදී පැතිරී පවතින පෙනෙන නොපෙනෙන හැම දිනාටමද මේ කුසල් බලවත් වේවා. සංසාර දුක් ගෙවා ලබන අමා නිවන් පිණිසම දේශනාමේ කුසල් හේතු වාසනා වේවා කියන අදිෂ්ඨානෙන් අපි දේශනාව නිමා කරනවා. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි. මෝහක්ඛයෝ නිබ්බානං